පංචච භික්ඛවේ කන්ධේ දේසිස්සාමි පංච උපාදානක් කන්දේච තං සුනාත කතමේ භික්ඛවේ පංචස්කන්ධා යං කිංචි භික්ඛවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දුරේ සම්තිකේවා අයං උච්ඡන්ති භික්ඛවේ රූපක්ඛන්தோ යාකාචි වේදනා යාකාචි සංඥා යේකේචි සංඛාරේ යං කිංචි විඤ්ඤාණං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දුරේ සම්තිකේවා හයං උච්චති විඤ්ඤාණක්ඛන්தோ ඉමේ උච්ඡන්ති භික්ඛවේ පංචස්කන්ධෝති සාදු සාදු සාදු. සතර කතරෙන් එතර වනු කැමැති ගුණපුරණ කාරුණික පින්වත්නි, බෞද්ධ මාධ්‍ය ජාලය තුලින් සෑම දිනකම මේ වෙලාවට ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන සූත්‍ර දේශනාව සඳහා අද දවසේ අප මාතෘකා වශයෙන් යොදාගත්තා සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ අත්තදීප වග්ගයේ එන ඛණ්ඩ සූත්‍රය. ඊ타ත්ම ගැඹුරු දේශනාවක් අන්තර්ගත වෙන සූත්‍රයක්. පරිපූර්ණ අර්ථයෙන් එහි අර්ථය පැහැදිලි කරන්නට අපි අසමර්ථ වෙන්නට පුළුවන්. ඒත් අපි යම් ප්‍රමාණයකින් ඒ අදහස සොයන කෙනෙකුට යමක් විමසිලිමත් වෙන්න ඕන කරන මඟ පෙන්වීම මේ වෙලාවේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උතුම් වටිනා සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට, ලෝකයට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසාලමින් මේ ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ ගාල්ලේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී හිම්ලියනගේ මාතාව ඇතුළු ඥාති හිතයිසී පිරිස විශේෂ අරමුණක් බලාපොරොත්තුවක් හැටියට මිය පරලෝකීය තම ස්වාමි පුත්‍ර වූ ටීඑම් ලියනගේ මැතිතුමන් සිහිපත් කරගෙන එතුමන්ගේ 91 වෙනි ජන්මදිනයේ නිමිති කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසත් ඒ වගේම
නමින් මිය පරලෝකිය ඒ ආදරණීය මව්පිය දෙපළ පානදුරේ පදිංචිව සිටි එලියනගේ මාතාව ඇතුළු කොට ඇති කුල පරම්පරාගතව මිය පරලෝකිය ආදරණීය ඥාතිවරු සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නත් දරුවන් ඇතුළු මේ සහභාගී වෙන හැමට සෙත්පත ආශිර්වාද කරමින් බණ අසන හැම දෙනාටම මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම ආශිර්වාදයක් මඟ පෙන්වීමක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් එම්ලියනගේ මාතාව මේ පින්කම සඳහා දායකත්වයේ දරමින් සහාය දක්වනවා. ඉතින් එතුමිය වෙනුවෙන් එතුමියගෙන් කෙරෙන ධර්ම දානමය පින්කම හැටියටයි අපි මේ වෙලාවේ ධර්මාසනයේ වැඩ ඉඳගෙන මේ සද්ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඔබතුමියගේ සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා කියන අදහසින් අපි මේ සද්ධර්මය පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටි අවධියක එක් දිනක් ධම් සභා මණ්ඩපයට රැස්වූ සිව්වනක් පිරිස අමතා උන්වහන්සේ වදාලා ඒ භික්ෂු පිරිස මූලික කරගෙන මහණෙනි මම අද නුඹලාට පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් දේශනා කරනවා. ඒ හොඳට අහන්න, හොඳින් මෙනෙහි කරන්න. මෙසේ සිව්වන පිරිසේ අවධානය උන්වහන්සේ වෙත ගනිමින් නැවතද උන්වහන්සේ වදාරනවා ඛතමේච භික්ඛවේ පංචස්කන්ධා. මහණෙනි කුමක්ද පංචස්කන්ධය කියලා කියන්නේ? යංකින්චි භික්ඛවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්ධූරේ සම්තිකේවා අයං උච්චති භික්ඛවේ රූපක්ඛන්தோ. අතීතානාගත වර්තමාන වූ ආධ්‍යාත්මික බාහිර වූ ඕලාරික වූ සුකුම වූ හීන වූ ප්‍රනීත වූ දුර වූ ළඟ වූ මේ 11 ආකාරයකින් දක්වමින් යම් රූපයක් වේ නම් මේ රූපස්කන්ධයයි. ඒ වගේම යාකාචි වේදනා 11 ආකාරයකින්ම යාකාචි සංඥා 11 ආකාරයකින්ම සංඥාව යං කිංචි විඥානං අජ්ජත්තං වා බහිද්ධා වා අතීතානාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්ධූරේ සම්තිකේවා අයං උච්චති විඥානස්කන්ධෝ. ස්කන්ධ පහ පැහැදිලි කළා. අයං උච්ඡන්ති භික්ඛවේ පංචස්කන්ධෝ. මේ අය මහණෙනි පංචස්කන්ධය කියලා කියන්නේ. ඛතමේච භික්ඛවේ පංච උපාදානස්කන්ධා. මොකක්ද මහණෙනි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්ධූරේ සම්තිකේවා සාසවං උපාදානීයං අයං උච්චති භික්ඛවේ රූප උපාදානස්කන්ධෝ. මේ ආකාරයෙන්ම යාකාචි වේදනා යාකාචි සංඥා
යාකාචි සංඛාරේ වේදනා සංඥා සංඛාර ස්කන්ධ තුනක් දක්වමින් යංකින්ච භික්ඛවේ විඥානං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සාසවං උපාදානියං අයං උච්චති භික්ඛවේ විඥානක්ඛන්தோ ඉමේ උච්ඡන්ති භික්ඛවේ පංච උපාදානක්ඛන්ධ. දැන් අර ස්කන්ධ පිළිබඳව දක්වාට වඩා වචන දෙකයි පංච උපාදානස්කන්ධය දක්වන තැන වෙනස් වුනේ. යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ මේ සියල්ල සමානයි. ස්කන්ධ දක්වන තැනදී අයං උච්චති භික්ඛවේ රූපක්ඛන්தோ. උපාදානස්කන්ධය දක්වන තැන වචන දෙකක් එකතු වුණා. සාසවං උපාදානීයං අයං උච්චති භික්ඛවේ රූපෝපාදානස්කන්ධෝ. එතකොට දැන් මේ ස්කන්ධයත් උපාදානස්කන්ධයත් පිළිබඳව වෙන් වෙන් කොට දක්වපු බොහොම වටිනා හරවත් සූත්‍රයක්. මේ වර්තමාන ලෝකයේ තුල මේ ස්කන්ධයත් උපාදානස්කන්ධයත් වෙන් කර ගැනීම පහසු වෙලා නැහැ. මේ දෙක වෙන් කරගන්නේ නැතුව මේ ශාසනය තුල විමුක්තිය නිවන ලබනවා කියන එක වෙන්න පුළුවන් කමක් නැහැ. මුළු සද්ධර්මයේම මතු වෙන්නේ මේ ධර්මතා දෙකේ වෙන්වීම තුල. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට නිවැරදිව දකින්නයි ඉගැන්වුවේ. නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය මූලික කරගත්ත ගමන් මගකුයි උන්වහන්සේගේ දේශනාව උනේ. මෙන්න මේ හරි දැක්ම නිවැරදි දැක්ම කියන එක මතුවෙන තැන මෙන්න මේ ධර්මතා දෙක වෙන් වෙලා තියෙන්නට ඕන. එතකොට අපට හැමතිස්සෙම ස්කන්ධයන් හමු විය යුතු උනත් අපි හැම මොහොතකම හමුවන හැම තැනකම පංච උපාදානස්කන්ධයක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. යම් වෙලාවක ස්කන්ධ ටික පිරිසිඳ දකිමින් උපාදානස්කන්ධයට නොඇටි ඉන්න පුළුවන් වුණා නම් අන්න ඒ හැකියාව තුල දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය කියන මේ සතර නුවණ නම් වූ සම්මා දිට්ඨිය මනාකොට පිහිටලා තියෙන්නට ඕන. මනාකොට පිහිටලා තියෙන්නට ඕන. එතකොට දැන් අපි මේ සූත්‍ර දේශනාවෙන් අපට නොතේරෙන භාෂාවකින් කියවෙන මේ අර්ථය අපේ ජීවිතයට ගැලපෙන ආකාරයෙන් අපි පුංචි නිදර්ශන කීපයක් ගෙන කල්පනා කරලා බැලුවොත් අපට යමක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න පුළුවන් වේවි. අපි ස්කන්ධ කියලා කියනකොට අප තුල
ඒ පිළිබඳව විවිධ අදහස් තියෙනවා. අපි දන්නවා අපේ වර්තමාන සමාජයේ බොහෝ දෙනා කතා කරනවා මේ පංචස්කන්ධේ කුණු වෙන එකක් කියලා. පංචස්කන්ධේ කුණු ගඳ ගන්න එකක් කියලා. ඉතින් ඒ වගේ විවිධ විවහාර තියෙනවා. හැබැයි එහෙම කතා කරන්න පුළුවන් අදහසක් ඇති තැනක් නෙමෙයි මේ කියවෙන්නේ. අපි ඒ කතා කරන්නෙම මේ මම කියලා අපි කියලා අනුන් කියලා කතා කරන තැන හසු වෙන තැන ස්කන්ධ පහකුයි තියෙන්නේ කියන పూర్ව දැනුමක් ඇතුව මේ මම කියලා තැන ස්කන්ධ පහක් තියෙනවා. අනුන් කියන තැන තියෙන්නේ ස්කන්ධ පහයි. එතකොට පුද්ගලයා හැටියට අපට පෙනිලා තියෙන්නේ දැකලා තියෙන්නේ එතන තියෙන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ පහක් ඇති තැන තමයි පුද්ගලයෙක් හම්බ වෙන්නේ කියන අදහසකුයි ඒ තුල කියවෙන්නේ. අපි ඔය අදහස නිදර්ශනයකින් ගතහොත් අපි හිතමු වෙල් යායක් මැද පඹයෙක් ඉන්නවා. දැන් පඹය හැටියට නොදන්නා වූ යමෙක් ඒ පඹයා ඉන්න තැන ඒ දෙස බලාගෙන ඒ ඉන්නේ මිනිස්සෙක් කියලා කල්පනා කළොත් ඒ මිනිස්යාට සාපේක්ෂකව කොච්චරනම් සංකල්ප ගොඩ නගන්න පුළුවන්ද? පඹයෙක් ඇති තැන මිනිස්සෙක් ඉන්නවා කියන වැරදි දැක්මට ආවොත් ඒ මිනිස්යා මහා බ්‍රහ්මයා මැවුවාය. බ්‍රහ්ම නිර්මාණවාදය. ඊශ්වරයයි මවලා තියෙන්නේ ඊශ්වර නිර්මාණවාදය. දෙවියන් වහන්සේය මවලා තියෙන්නේ දේව නිර්මාණවාදය. ඉබේම හටගත්තේය අහේතුක අපච්චේවාදය. పూర్ව කර්මයෙන් හටගත්තේය පුබ්බේ කත හේතුවාදය. විවිධ දර්ශන උපදවා ගන්නත් පුළුවන්. මේ මිනිස්යා දිහා සරාගීව බලන්නත් පුළුවන්. සදෝසීව බලන්නත් පුළුවන්. ඒ මිනිස්යාට සාපේක්ෂව මෛත්‍රියෙන් කරුණාවෙන් සිත් උපදවන්න පුළුවන්. ඒ මිනිස්යා දිහා බලාගෙන උතන තියෙන්නේ අසුබයක්. දෙතිස් කුණුපයක් කියලා බලන්නත් පුළුවන්. ඔය මිනිස්යා සතර මහා ධාතුවක් විතරයි කියලා ධාතු වශයෙන් උත් මෙනෙහි කරන්න පුළුවන්. ඔය මිනිස්යාගේ ඇහැ කන නාසය දිවකය මනස සියල්ල අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි, දුක් නිසා අනාත්මයි. ඒ නිසා මම මගේ ආත්මීය වශයෙන් ගන්න හොඳ නැහැ කියලා බලන්න පුළුවන්. දැන් ඉන්නේ පඹේ. මිනිස්සෙක් ඇත යන වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා ඊට සාපේක්ෂකව කුසල කුසල වූ විවිධ මතවාද සංකල්ප බොහෝ දේ ගොඩනගා ගන්නට පුළුවන් වුණා කුසල කුසල අනුව. බලන්න කුසල කුසලය ඒ දර්ශනවාද ගොඩනැගුණේ මිනිස්සෙකුට සාපේක්ෂව. මිනිසයා කියන තැන පැවතුනේ පඹේක් නම්. දැන් අපි මෙබඳු සංකල්ප තුළ රැඳුණු යමෙක් වේ නම් ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය දුරලීම පිණිස බණ කිව්වට වැඩක් නැහැ. එයාව එක් කරගෙන ගියොත් ඒ වෙලමැදට ගිහිල්ලා දකින්නකොටම පවතින දේ. පඹය හැටියට දකින්නකොට මිනිස්යා කියන සංකල්පයේ දෘෂ්ටිය තවදුරටත් පවත්වන්න බැරුව යනවා. මිනිස්යා කියන අදහස අතහැරුණොත් ඊට සාපේක්ෂව ගොඩනැගුණු අර කුසල සංකල්ප කිසිවක් පවත්වන්න බැරුව යනවා. ඒවා මිත්‍යා සංකල්ප ගණයටම යනවා. කුසල තමයි ලෝකයේ තුල. ඒවට විපාකත් වෙනම. හැබැයි වැරදි දැක්මක් ඇති තැනකයි
ඒ කුසල කුසලයේ ගොඩ නැගිලා තිබුණේ. එතකොට මෙන්න මේ ශාසනය තුල කුසලයේ කතා කරන්නේ ඔන්න ඔය පඹේක් ඇති තැනක මිනිස්සෙක්ව දැකලා ඊට සාපේක්ෂකව ගොඩ නැගුණු කුසලතාවය ගැන නෙමෙයි. ඒ ගැන කතා කරන්නේ මේ ශාසනයේ අවිජ්ජා පච්චය සංඛාරා කියන තැනින්. අවිද්‍යාව මත රැස් වෙන පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා ආනෙන්ජාභි සංඛාර පිළිබඳවයි. ඒ අවිද්‍යාව මත රැස් වෙන ත්‍රිවිධ සංස්කාරයට ප්‍රතිලාභය වෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය අඩු වැඩි වශයෙන් අවීචයේ ඉඳලා නේව සංඥානා සංඥා බඹලව දක්වා මේ 31 භවයක ප්‍රතිසන්දියයි හදලා දෙන්නේ. ප්‍රතිසන්දියේ ස්කන්ධයන්ගේ පහළ වීම යම් තැනෙක්ද එතන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය අඩු වැඩි වශයෙන් පහළ වෙනවා හට ගන්නවා. එතකොට දැන් ඔන්න ඔය වරද නිසා තමයි මේ ශාසනික කුසලතාවය අපි හඳුනාගත යුතුයි කියන්නේ. මම ඉන්නවා අනුන් ඉන්නවා සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියන සංකල්පය තුල දෘෂ්ටිය හරියට අර පඹේක් ඇති තැනක මිනිස්සෙක් ඉන්නවා කියලා හිතුවා වගේමයි. ඉතින් අපි හැමෝම මේ සමස්ත සමාජයේ වැඩි පිරිසක් පඹය ඇති තැන මිනිස්සෙක් දැකලා මිනිස්යාට සාපේක්ෂකවයි ඔය කුසල කුසලතා ගොඩනගාගෙන තියෙන්නේ. හැබැයි අපි ඇත්තටම මේ ශාසනික කුසලතාවයේ හඳුනා ගන්න නම් ඔන්න ඔය මිනිස්යා හැටියට දකින තැන සැබවින්ම මොනවද තියෙන්නේ කියලා හඳුනාගත යුතු වෙනවා. දැන් අපි පඹයක් ඇති තැන මිනිස්සෙක් කියලා කතා කළා. මේ එක වරදක් මේ. හැබැයි ඔය වරදි ඊට වඩා එහාට ගිය ගැඹුරක් තියෙනවා. පඹයක් ඉන්නවා කියන අදහස ඇත්තක්ද? පඹයා යනු ඇත්තක්ද? පඹයා යනු කුමක්ද කියලා තව දුරටත් එහාට විභාග කළ යුතු වෙනවා. දැන් අපට පඹයක් හම්බ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එතන මුට්ටියක් තියෙනවා. ලී කෑලි ටිකක් තියෙනවා. ලනු කෑලි ටිකක් තියෙනවා. කෝට් එකක් තියෙනවා. සරමක් තියෙනවා. දැන් ඔබ මට කියන්න පඹයා කියන්නේ මුට්ටියද? පඹයා කියන්නේ ලනු කෑලි ටිකද? පඹයා කියන්නේ කෝටු කෑලි ලී කෑලි ටිකද? පඹයා කියන්නේ කෝට් එකද? පඹයා කියන්නේ සරමද? මේ එකක්වත් පඹයා නෙවෙයි. පඹයා නොවන අවයව ටිකක් එතන තියෙන්නේ. එතකොට අවයව ටික පඹයක් නෙමෙයි. පඹයා අවයව සහිතයි කියලා කියන්නත් බෑ. අවයව තුල පඹයා ඉන්නවා කියන්නත් බෑ. පඹයා තුල අවයව තියෙනවා කියන්නත් බෑ. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං. ඔය සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙක ගැනයි ඔය කියුනේ. එතකොට අවයව ටික පඹයා කියලා ගත්තොත් රූපේම ආත්මයි කියලා ගත්තා වගේ. අවයව ටිකයි පඹයයි දෙකම එකයි. අවයව තුලයි පඹයා. පඹයා තුලයි අවයව. අවයව සහිතයි පඹයා. දැන් මේ කොහොම ගත්තත් වැරදි දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටියක්. එතකොට මෙන්න මේ දෘෂ්ටියට නොවැටෙන්න පඹයා කියන ප්‍රශ්නේ අපි විසඳගත්තොත් සක්කාය දෘෂ්ටිය කියන ඒ මහ භයානක අනතුරුදායක සතර අපායට හෙළන ඒ විෂගෝර සර්පේකු වැනි මහා විෂම ඒ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් අපිට මේ බාහිරයෙන් මෙන්න මේ වගේ නිදර්ශනයක් තුල මේ ටික තේරුම් ගන්න උත්සාහ කළොත්.
එතකොට අර සූත්‍රයෙන් කියපු අර්ථය ඉබේම අපිට යම් දුරකට අර්ථවත් වෙලා තියෙයි. දැන් බලන්න මුට්ටිය පඹය නොවේ. සැක නැහැ. ලී කෑලි පඹය නෙවෙයි. ලනු ටික පඹය නෙවෙයි. කෝට් එක සරම පඹය නෙවෙයි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔය අවයව පහයි පඹය කියලා. ඔය අවයව පහයි පඹය කියලා. ඔන්න ලෝකේ අපි ළඟ තියෙන දෘෂ්ටිය ඔය. රූපය මනුෂ්‍ය සත්වයා මම නෙවෙයි. වේදනාව මම නෙවෙයි. සත්වයා මම නෙවෙයි. සංඥාව මම නෙවෙයි. සංස්කාරය මම නෙවෙයි. විඥානය මම නෙවෙයි. රූපේ සත්වයා නෙවෙයි. වේදනාව සත්වයා නෙවෙයි. සංඥාව සත්වයා නෙවෙයි. සංස්කාරයේ සත්වයා නෙවෙයි. විඥානයේ සත්වයා නෙවෙයි. හැබැයි ওই පහ එකතු වුණාම සත්වය හැදෙනවා. දැන් අර අවයව පහ එකතු වුණාම පඹයෙක් ඉන්නවා. දැන් බලන්න මේ අදහසේ වැරද්දක් නැද්ද කියලා. මේ අවයව පහ නම් පඹය. ඔය අවයව පහ වෙන් කරලා එකට ගොඩ ගැහුවොත් දැන් ඔය අවයව පහම නොඅඩුව තියෙනවා. නොඅඩුව තියෙනවා. මුට්ටියක් තියෙනවා, ලී කෑලි ටිකක්, ලනු කෑලි ටිකක්, කෝට් ටිකක් සරමත් දැන් බිම තියෙනවා. දැන් ඒ අවයව පහ දකිනකොට ඔබට පඹය කියන අදහස උපදීද? දැන් අවයව පහ නම් පඹය. දැන් ඒ අවයව පහම අඩු නැතුව තියෙනවා. දැන් ඒ අදහස උපදිනවද? දැන් උපදින්නේ. එතකොට අවයව පහ පඹය නම් ඇයි දැන් අවයව පහම තියෙනවනේ? ඇයි පඹය කියන අදහස එන්නේ නැත්තේ? පඹය කියන නම උපදින්නේ නැත්තේ ඇයි? අන්න වැරද්දක් රහසක් තියෙනවා එතන. මේ අවයව පහ පඹය නෙමෙයි. මේ අවයව පහ පඹය නම් කොහොම පිහිටියත් පඹය වෙන්න ඕන. එහෙම උනේ නෑනේ. එහෙනම් මේ අවයව ටික මේ ආකෘතියෙන් මේ හැඩතලයෙන් පිහිටියොත් විතරක් අපිට පඹය කියන අදහස එනවා. මේ අවයව ටික මේ ආකෘතිය තුල පිහිටෙවුවොත් විතරක් අපිට පඹයෙක් කියන අදහස උපදිනවා. පඹයෙක් හම්බ වෙනවා. එතකොට මේ ආකෘතියෙන් මේ හැඩතලයෙන් පිහිටන්නේ නැතුව ඒ අවයව ටික කොහොම හරි තිබුණාට පඹයෙක් අපට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපට දැන් හම්බ වෙනවා මේ අවයව ටික පඹය නෙමෙයි. මේ අවයව ටික මේ ආකාරයෙන් මේ ආකෘතියෙන් මේ හැඩතලයෙන් පිහිටියාම පඹයෙක් හම්බ වෙන්නේ කියලා. දැන් ඒ පඹය කියන ප්‍රශ්නය අපට හරියට විසඳුනේ නැහැ. ඔන්න ඔය අවයව ටික, ඒ කියන්නේ මුට්ටිය, ලී කෑලි, ලනු කෑලි, කෝට් එක සරම අවයව පහයි. මේ අවයව පහ මේ ආකෘතියෙන් පිහිටි කල්හි අපිට පඹය කියන අදහස කොහොමද උපදින්නේ? දැන් අපි පඹය කියන අදහස උපන්නාම මේ ඉන්නේ පඹය කියලා අත දික් කරලා පෙන්නවා. පඹය අල්ලලා බලනවා. පඹය හරි ලස්සනයි කියනවා. පඹය එච්චර හොඳට හදලා නැහැ කියනවා. දැන් පඹය ගැන මොනවා හරි කතා බහක් සංවාදයක් කරනවා නම් මේ අවයව ටික පඹය හැටියට සලකාගෙනම නෙමෙයිද ඒ කතා සංලාප කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තට ඇඟිල්ල දික් කරලා තියෙන්නේ මේ ඉන්නේ පඹය කියලා පෙන්නලා තියෙන්නේ. ඒ පඹය හරි ලස්සනයි කියන්නේ.
ඒ පඹය හරි කැතයි, අවලස්සනයි, හොඳට නිර්මාණය කරලා නැහැ කියලා හෝ මොකක් හෝ කතා කරනවා නම් මේ අවයව පහ පඹයා කියලායි පෙන්නලා තියෙන්නේ. මේ ඉන්නේ පඹයා කියනකොටම මේ අවයව පහ පඹයා කියලායි කියලා තියෙන්නේ. එතකොට ආපහු වතාවක් අපි රැවටිලා වරදවාගෙන. එහෙනම් ඇත්තටම අපි මේක කොහොමද බලාගන්නේ? දැන් මේ අවයව පහම සැබවින්ම පඹයා නොවේ. එහෙනම් මේ අවයව පහ මේ ආකෘතිය තුල පිහිටිය කල්හි පඹයා කියන පඤ්ඤප්තියක්, පඹයා කියන නාමයක්, පඹයා කියන අදහසක් කොහොමද උපදින්නේ? කොහොමද උපදින්නේ? ඒක උපදින විදිහක් තියෙනවා. ඔන්න ඕක තමයි ඔය ස්කන්ධ උපාදානස්කන්ධ තැනින් පෙන්නලා තියෙන්නේ. දැන් ඔය කියන අවයව ටික ඔහේ තිබුණට ඇහැට ගැටුනේ නැත්තම් පෙනේද එහෙම දෙයක් නෑ. එහෙනම් බාහිරයෙන් යම් රූපයක් තියෙන්නත් ඕන. ඒ රූපය පෙනෙන්න ඇහැකුත් ඕන. දැන් ඇහැ තිබුණට රූප තිබුණට පේන්නේ නැහැ. නිර්වින්දනය කළ වෙලාවේ ඇහත් හොඳට තියෙනවා. රූපත් ඉදිරියේ තියෙනවා පේන්නේ නැහැ. හිතක් නැහැ. එහෙනම් ඇහැකුත් ඕන, රූපත් ඕන, හිතකුත් ඕන. චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. හොන්න දැන් ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඇතොත් පේනවා, දකින්නවා. දකින්න පුළුවන්. දැන් නිකම්ම නෙමෙයි. දැකලා අපි දැනගත්තේ තව ධර්මතා ටිකක් හට ගන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන වේදනා, සංඥා, සංඛාර, මනසිකාර නාම ධර්ම ටිකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර නාම ධර්ම කොටසක් තියෙනවා. වේදනා විඳීම, සංඥා හැඳිනීම, සංඛාර සිතන මෙනෙහි කරන, කල්පනා කරන බව. එතකොට දැන් අපි දැනගන්නේ යං විතක්කේති තං විජානාති. විතර්ක කළ විදිහෙන් දැනගන්නවා. විතර්ක කළ විදිහෙන් දැනගන්නවා. හිතපු විදිහට දැනගන්නේ. දැන් මෙන්න මෙතනදී අපි තියෙන දේද දැනගන්නේ, හිතපු දේද දැනගන්නේ කියන ප්‍රශ්නේ විසඳ ගන්නට ඕන. ඊළඟට අපි හිතුවේ මොකකටද? හිතුවේ සංඥාවට. සංඥාව කුමක් අනුවද පැවතුනේ? විඳීම අනුව. විඳීම හටගත්තේ කොහෙන්ද? ස්පර්ශය අනුව. ස්පර්ශයට හේතු වුණා ස්පර්ශ ආයතන. දැන් ඔන්න අපි බලමු අර පඹය කියන තැනින් මිනිස්සෙක් දැකපු තැන. මිනිස්සෙක් දැකලා මිනිසයාට සාපේක්ෂව කුසල බොහෝ සංකල්ප උපදවා ගත්ත තැන. දැන් අපි තේරෙන භාෂාවෙන් අපි ඒ ස්කන්ධ කතාවට නොගිහින් ආයතන කතාවට නොගිහින් බැලුවොත් දැන් මේ මිනිස්සෙක් ඉන්නවා කියලා දකින තැන ඇත්තටම ඇහැට මිනිස්සෙක් පෙන්වන්න පුළුවන්ද? වෙලමැද ඉන්නේ. අපි හිතමු දැන් පඹය කියන කතාව ගැන අපි ගැඹුරට විමසුවා. ඒක අතහැරලා පඹය කියන සීමාවෙන් අපි ඒ සම්මතයෙන් රැඳිලා ඊට මෙහාට විමසා බැලුවොත් දැන් ඇහැට පේන්න මිනිසෙක් ඉන්නවද? නෑ. ඇහැට පේන්න පුළුවන් පඹයෙක්නේ. අපි එතනින් මෙහාට ගමු. එතකොට ඇහැට ගැටෙන්නේ මිනිසෙක් නෙමෙයි පඹයෙක්. ඇහැට පේන්නේ පඹයෙක්. දැන් චක්කු විඥානයේ ඉපදිලා චක්කු සම්පස්සජා වේදනා සංඥා චේතනා මනසිකාර ඔන්න දැනගත්තා මිනිසෙක් කියලා. ඔන්න මිනිසෙක් කියලා දැනගත්තා. දැන් මිනිසෙක් කියලා දැනගන්නකොට අර ඇහැ ඉදිරියේ මිනිසෙක් හිටියද?
ඇහැ ඉදිරියේ මිනිසෙක් ඉඳලාද මේ මිනිසෙක් කියලා දැනගත්තේ? නෑ. ඇහැ ඉදිරියේ තිබුණේ පඹයෙක්. එහෙනම් දැන් තියෙන දේද මේ දැනගෙන තියෙන්නේ? නෑ, නැති දෙයක්. ඇහැ ඉදිරියේ තියෙන්නේ පඹය. මිනිසෙක් නොවේ. අනාත්ම වූ රූපයක්. අනාත්ම වූවා. එතකොට බාහිරේ මිනිසෙක් නෑ. පඹයෙක්. ඊළඟට ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක්, සංඥා, සංකාර, විඤ්ඤාණ, මනසිකාර. දැන් මේ නාම ධර්ම පැත්තේ මිනිසෙක් ඉන්නවද? ඒ පැත්තෙත් මිනිසෙක් නෑ. බාහිරව මිනිසෙක් ඇත්තෙත් නෑ. ආධ්‍යාත්මික පැත්තෙන් නාම ධර්ම පැත්තෙනුත් මිනිසෙක් නෑ. හැබැයි ඒ පැත්තෙත් මේ පැත්තෙත් මිනිසෙක් කියන්න යමක් හම්බ නොවුනට මේ නාම රූප දෙක වරදවාගෙන නාම රූප දෙක වැරදි විදියට එකතු කරලා මිනිසෙක් කියලා දැනගෙන තියෙනවා. නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙන වැරදි විදියට හෝ හරි විදියට දැනගෙන තියෙනවා. ඒක හරි විදියට දැනගත්ත වෙන්නත් පුළුවන්, වැරදි විදියට දැනගත්තත් වෙන්න පුළුවන්. මේ දැනගැනීම ඇති උනේ මෙහෙමයි කියලා දන්න බවක් තිබුණා නම් ඒකේ වැරද්දක් නැහැ. මේක මේ මිනිසයා කියන දැනගැනීමට ආවේ මේ විදිහයි කියලා නොදන්නේ නම් අන්න වැරද්ද. අන්න මිත්‍යා දෘෂ්ටිය. ඒ මතයි මිත්‍යා සංකල්ප ගොඩනැගුණා. ඔන්න දැන් ඔබ මොහොතක් හිතන්න. එතකොට ඔබේ ඇහැට ගැටුනේ පඹයෙක් මිනිසෙක් නෙවෙයි. දැන් මිනිසෙක් කියලා දැනගෙන තියෙනවා. දැන් මිනිසයා ලස්සනයි, අවලස්සනයි, හරි හොඳයි, මට නැත්තම් ඒකව තියන්න වටින්නේ. අනේ මිනිසයා කියන තැන දෙතිස් කුණප සතර මහා ධාතුවක් ත්‍රිලක්ෂණයක් තියෙන කියලා බැලුවොත් වැරදි සංකල්ප. එතකොට දැන් ඔබේ ඇහැට ගැටෙන තැනත් ඔබේ ඇහැට ගැටෙන තැන කවදාවත් සත්‍ය පුද්ගලයෝ නෑ. සත්‍ය පුද්ගලයෙක් කෙනෙක් දෙයක් ඔබේ ඇහැට කවදාවත් හම්බ වෙලා නෑ. පුංචි නිදර්ශනයක් කියන්න. ඔබ සිනමා ශාලාවට ගිහිලා චිත්‍රපටි බලනවා. දැන් මේ චිත්‍රපටියේ ඔබට සජීවී දර්ශන ලැබෙනවා. දැන් ඔබ සරාගී වෙනවා, සදෝසී වෙනවා, මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත වෙනවා. සමහර වෙලාවට වෛරයේ කෝපේ ඉපදිලා ත්‍රාසයේ බීතියේ ඉපදවගෙන. දැන් ඔබ ඇවිදගෙන ගියොත් ඒ තිරේ ළඟට ඒ පේන නලු නිලියෝ අල්ලලා බලන්න පුළුවන්ද? ඉඹලා බලන්න පුළුවන්ද? දිව ගාලා බලන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්ද? ඒ ජලාශයකට අත දාන්න පුළුවන්ද? ඒ ගින්නේ උණුසුම බලන්න පුළුවන්ද? ඒ වාහනයකට නැග ගන්න පුළුවන්ද? ඒකේ තියෙන ආහාරයක් රස බලන්න පුළුවන්ද? එතන තියෙන මලක සුවඳ බලන්න පුළුවන්ද? එහෙනම් ඔබට පේනවා විතරයි. දැන් ඔබ සරාගී වුනේ, සදයෝසී වුනේ, මෛත්‍රී, කරුණාව, වෛරය, ක්‍රෝධය, කෝපය, ත්‍රාසය, භීතිය ඇති කරගත්තේ ඇහැට විතරක් පේන, අල්ලන්න බැරි, ඉඹලා බලන්න බැරි, දිව ගාලා බලන්න බැරි, කතා කරන්න බැරි අර චිත්‍රයක් දැකලාද? දැන් ඔබ ඒ චිත්‍රයට අඩුව පුරවලා තිනවා. ඔබ සජීවී කරගෙන තිනවා. අන්න සංස්කරණය. එතකොට චිත්‍රයේ හැටියට බැලුවා නම් ඔන්න බලන තැන ස්කන්ධ ටිකේ දිලා ඇති. හැබැයි ඒ චිත්‍රය ඇති තැන චිත්‍රය අල්ලන්න බෑ. ඉඹලා බලන්න, දිව ගාලා බලන්න බෑ. අල්ලුවොත් තිරේ අත ගෑවෙන්නේ. ඉඹලා බැලුවොත් තිරේ නාසය ගැටෙන්නේ. දිව ගෑවුවොත් තිරේ දිව ගන්න වෙන්නේ. පේනවා විතරයි. එතකොට පඹයෙක් වැනි යමක් ඔබේ ඇහැට ගැටිලා තියෙන්නේ. ඔබ ඒ පැත්ත බලලා තියෙන්නේ නළුවෙක්, නිලියෙක්, ලස්සන දර්ශනයක්, ලස්සන උද්‍යානයක්, ලස්සන චිත්‍රපටයක් කියලා. බලන්න කොච්චර වරද්දගෙනද කියලා. අන්න උපාදානස්කන්ධ. එතකොට ඔබට කෙනෙක් හම්බ වෙලා ඒ කෙනාට සාපේක්ෂව විඳීමක්, හැඳිනීමක්, ඒ කෙනා පිළිබඳව කරන කල්පනයන්, ඒ කෙනා පිළිබඳව දැනුමක්. ඔන්න පංච උපාදානස්කන්ධේ. එතකොට ඔන්න ඔය මිත්‍යාවෙන් මිදිලා පේන දේ පේන හැටියට බලා ගන්න පුළුවන් වෙච්ච තැනක
ඒ ස්කන්ධ දුක පිරිසිඳ දැකීම වේ. සමුදය ප්‍රහාණය වේ. නිරෝධේ සාත් වේ. මාර්ගයේ වේ. වැඩේ. මේක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාව. ඉතින් මේ අවබෝධය කරා ඔබට යොමු වෙන්න, ඒ පිළිබඳව ධර්ම හොයන්න මේ උතුම් අනුශාසනාව හේතු උපනිශ්‍රය වේවායි කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්මානුශාසනාවට නියමිත කාලය අවසන් වෙනවා. ඒ නිසා අපි නිමාවටපත් කරනවා.